අරමුණු තමන්ගේ හිතේ තියාගෙන. පිඟුතුනි, අද සාමාන්‍යයෙන් මම වෙනදා පහුගිය කාල පරිච්ඡේදයේම ධර්මානුශාසනා සිත කළේ මහා මංගල සූත්‍රයේ තිබෙන ධර්ම කරුණු මතු කරමින් තමයි අපි දහම් සාකච්ඡාව අඛණ්ඩව සිත කළේ. හැබැයි අද මම විශේෂ වශයෙන් වෙනත් දේශනාවක් වෙනස් මාතෘකාවක් ඔස්සේ සිත කරන්නට අපේක්ෂා කරනවා. පසුව අපි නැවතත් අපේ මහා මංගල සූත්‍රයේ තිබෙන මංගල ධර්ම විස්තරයට ඉදිරියේදීත් ඔබව සම්බන්ධ කරගන්නට අපේක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපිට දේවල් අවබෝධ කරගන්නට තිබෙන බාධා පිළිබඳව අපි අද දවසේදී සාකච්ඡා කරන්නට කල්පනා කළා. මොකද හේතුව සාමාන්‍යයෙන් අපිට දුකින් නිදහස් වෙන්න ඕනි නම් අපිට තිබෙන එකම ක්‍රමය අපේ අවබෝධය ප්‍රඥාව දියුණු කර ගැනීම. පූර්ණව දුකින් නිදහස් වෙන්න. හැබැයි අපිට දුක ටිකක් අඩු කරගන්න විවිධ ක්‍රම විවිධ උපාය උපක්‍රම අපිට හොයාගන්න පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමතිස්සෙම මඟ පෙන්වන්නේ දුකින් නිදහස් වීම සඳහා නුවණ දියුණු කරගන්න කියන එක. ඉතින් නුවණ දියුණු කරගන්න යන ගමනේදී අපිට බාධා පමුණුවන දේවල් තියෙනවා. අන්න ඒව අඳුනගත්තොත් ජන්මදිනය සමරන ඉනෝකනෝන මහත්මියට වගේම මේ දේශනාව ලෝකෙ විවිධ රටවල් වල ඉඳගෙන අපේ මව්බිමේ ඉඳගෙන ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ඒ කැලිෆෝනියා ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල ඉඳගෙන ශ්‍රවණය කරන ඒ හැමෝටම මං හිතනවා මේ සාකච්ඡාව ඇතුලේ අපේ අවබෝධයට අපේ නුවණ දියුණු කර ගැනීමට තිබෙන බාධක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියලා අපි කල්පනා කරනවා. බුදුහාමුදුරුවෝ අපගේ නුවණ දියුණු කරගන්නට තිබෙන බාධක ධර්ම 5ක් ප්‍රධාන වශයෙන් අවධාරණය කළා. ඉන් පළමුවෙන් තමයි අධික ආශාවන්ගෙන් නැත්තම් කාමච්ඡන්දයෙන් යුක්ත වීම. ඒ කියන්නේ අපිට අපේ ජීවිතය අඳුරට ගෙනියන එක හේතුවක් තමයි එක කාරණාවක් ලෙස බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තිබෙන්නේ අපි ආශාවන්ගෙන් මුසපත් වුණු කෙනෙකු වීම. ඇස පිනවන්න, කන පිනවන්න, නහය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න. ඒ කිව්වේ මේ ඉන්ද්‍රියන් ටික පිනවන්නට තිබෙන ආශාවෙන් අපි මුසපත් වුණාට පස්සේදී ඉන්ද්‍රියන් ටික පිනවන්නට තිබෙන ලෝලත්වයෙන් අපේ මනස මුසපත් වුණාට පස්සේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ලෝලත්වය විසින් අපිට යම්කිසි ආකාරයකට අඳුරක් එහෙම නැත්නම් කළුවරක් මෝහයක් අවිද්‍යාවක් අප තුල නිර්මාණය කරනවා කියන එක. ඒකයි කාමච්ඡන්දය නැත්නම් ඉන්ද්‍රිය ධර්ම පිනවන්නට තිබෙන තෘෂ්ණාව ඒ ලෝලත්වය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පෙන්වන දෙන්නේ නීවරණයක් ලෙස. නීවරණ කියලා කිව්වේ ආවරණය කරනවා කියන එක. අහුරනවා කියන එක. මුසුපත් කරනවා කියන එක. නැත්තම් තවත් විදියකට කිව්වොත් බාධා පමුණුවනවා කියන එක. කුමකටද? අවබෝධයට. නුවණ දියුණු කර ගැනීමට. කරන ධර්ම කියන කොටස. එතකොට අපි තේරුම් ගන්නට ඕන කොහොමද ආශාව අපේ අවබෝධයට
බාධාවක් වෙන්නේ කාමච්ඡන්දය. දැන් බලන්න අපි ඇහැයි රූපයයි හිතයි ඒ තුන එකට එක්කහු වෙන වෙලාවේදී ඒ ඇති වෙන සංකල්ප තියෙනවනේ. ඒකෙන් බොහොම ඇහැට ප්‍රියජනක රූපයක් හමු වෙනකොට ඒ හමු වෙන රූපය කෙරෙහි ඒ තුලින් ඇති වෙන්නේ අපිට සුඛ ආස්වාදයක් නම් බොහොම සුවපත් හැඟීමක් නම් සැපවත් හැඟීමක් නම් අපිට දැනෙන්නේ අපේ හිතට. අපි ආස්වාදයට කැමැත්තක් ඇති කරගන්නවා. ඒ ආස්වාදයට අපි ටික බැඳෙන්න පටන් ගන්නවා. ඒ බැඳීම වැඩි වෙන්න ඒ ආස්වාදයට අපි ඇලෙන ප්‍රමාණය වැඩි වෙන්න මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ බැඳීම ඒ ඇලීම වැඩි වෙන්න අපි දන්නේම නැතුව අපිට ඒ රූපය තේරෙන්නේ නැතුව යනවා. ඒ රූපය සම්බන්ධ යථාර්ථය තේරෙන්නේ නැතුව යනවා. ඊළඟට අපේ ඇහැ සම්බන්ධ යථාර්ථය තේරෙන්නේ නැතුව යනවා. ඒ ඇතිවෙච්ච සිතුවිල්ල සම්බන්ධ යථාර්ථය තේරෙන්නේ නැතුව යනවා. ඔබ කාගේ හරි රූපය නිසා ඔහුට හෝ ඇයට හෝ ඒ දෙයට හෝ මුසපත් වුණොත් ආසාවකින් කැමැත්තකින් ඔබ සතිමත් නුනොත් නැනවත් නුනොත් ඔබ දන්නේම නැතුව එහි මුසපත් වෙලා ඒ තමන් ඇලුණු තමන් මුසපත් වුණු ඒ රූපයෙහි නොවෙනස් බවක් සදාකාලික බවක් ස්ථිර බවක් අපේක්ෂා කිරීම නිසක වශයෙන්ම පටන් ගන්නවා. ඒක තමයි මේ කාමච්ඡන්දේ ස්වභාවය. ඒකනේ අපේ අනුන්ගේ රූපෙට ඇලුනත් අපේ රූපෙට ඇලුනත් අපි පුංචි හෝ වෙනසක් වෙනකොට කලබල වෙන්නේ. මුහුණ වෙනස් වෙනකොට ඒ හැම වෙනස් වෙනකොට කෙස් වෙනස් වෙනකොට රෝම කූප වෙනස් වෙනකොට දත් වල ස්වභාවයන් ස්වරූපයන් වෙනස් වෙනකොට ඊළඟට නියපොතු වල ස්වභාවයන් ස්වරූපයන් වෙනස් වෙනකොට ඒ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියපු මේ කොටස් මේ අවයව මේවා ටික වෙනස් වෙනකොට මොකක්ද අපිට ඇති වෙන්නේ? බය ඇති වෙනවා. අසහනය ඇති වෙනවා. තැති ගැනීම ඇති වෙනවා. කලබල වෙනවා. මං වයසට ගිහිල්ලාද කියලා හිතුණු අය ඇති. මං දැන් මරණයට ලං වෙනවද? මං එච්චර ඉක්මනට වයසට ගිහිල්ලාද? මෙහෙම විවිධ ව්‍යාකූලතා එනවා. මොකද හේතුව? අපි ඇත්තටම සිහි කල්පනාවෙන් අපේ කය නිරීක්ෂණය කරමින් හිටියනම් අපේ රූපය අපේ ශබ්ද ඒවා අපි අත්විඳින ඒ ඉන්ද්‍රියන් ඒ අරමුණු සිහි කල්පනාවෙන් අපි හොඳට දැනුවත්කමකින් ඒවා නිරීක්ෂණය කරමින් හිටියනම් එහෙම කලබලයක් එන්නේ නැහැ. නමුත් අපි ඊටාම දැඩිව කේශ කලාපයට ඇලිලා ඉන්න කෙනෙක් වුණා. එහි ගහක් දෙකක් සුදු වෙනවා දැක්ක ගමන් බය, තැති ගැනීම, අසහනයන්, දුක්ඛ දෝමනස්සයන් ඇති වෙන්න පුළුවන්. ඒකට තියෙන අවකාශය වැඩි. ඊළඟට දත්වලට හැමට මුසපත් වෙච්ච කෙනෙක් හිටියොත් තමන්ගේ හරි අනුන්ගේ හරි එයා කලබල වෙනවා. එයා දුකටපත් වෙනවා. එතකොට එතෙක් කාලයක් එයාට ඒ කියන්නේ ඒ වගේ වෙනසක් එක්තරා වයසකදී හෝ එක්තරා මොහොතකදී හෝ පෙනෙනකොට කෙනෙකුගේ ඇතුලේ එහෙම කලබලයක්, තිගැස්මක්, ගැටුමක් හටගන්නව නම් ඒකේ අදහස තමයි
එයා එතෙක් කාලයක් ඒ ඉන්ද්‍රියන්ට මුසපත් වෙලා ඉඳපු නිසා කවදාවත් හිතිලා නැහැ, තේරුම් අරගෙන ඉඳලා නැහැ මේවා වෙනස් වෙන දේවල් කියලා. මේවා හැම දවසකම එක විදියට පවතින්නේ නැති දේවල් කියලා. තේරුම් අරගෙන නැහැ. තේරුම් අරගෙන නැති දේවල් දැනුවත්කමින් තොරව ඉඳපු, ඒ කියන්නේ අබ්බැහියට අපි අරගෙන ගියපු දේවල්, ගනුදෙනු කරපු දේවල්, ස්පර්ශ කරපු දේවල් අබ්බැහිය ඇතුලේ. එතකොට එවැනි දේවල් ඇතුලේ අපි අර එහි යථාර්ථය දකින්නේ නැතුව තමයි දීර්ඝ කාලයක් යන්නේ. එතකොට ඊට පිටින් අපිට එක මොහොතක පෙනෙන්නට පටන් ගත්තොත්, අපිට එක මොහොතක දකින්නට සැලැස්සුනොත් මේවා වෙනස් වෙමින් යනවා කියලා බොහෝ අය තැති ගන්නවා. බොහෝ අය කලබලයටපත් වෙනවා. දැන් මකාදේව රජතුමා නම් අපේ ධර්මයේ බණ පොතේ සඳහන් වෙනවා, මකාදේව ජාතකයෙහි පළමු ඉදුණු කොණ්ඩගහ තමන්ගේ හිස තුල දැක්ක ගමන් කරණවැමියට පණිවිඩ දීලා තිබුණේ, මගේ කොණ්ඩේ කපාගෙන යනකොට කවදා හරි දවසක නර කෙසක් දැක්කොත්, ඒ කිව්වේ ඉදුණු කෙස් ගහක් දැක්කොත් කියන්න කියලා. එක දවසක මකාදේව රජුරවන්ට කරණවැමියා කොණ්ඩේ කපන අපි කියන්නේ බාබරු නැහැ කියලා. එයා මේ කියනවා ඔබතුමාගේ කොණ්ඩ ගහක් ඉදිලා කියලා. ඉතින් එතුමා දීර්ඝ කාලයක් ඒ වෙනකොට රජකම් කරමින් ඉඳලා තියෙන්නේ. එතුමා ඒ ඉදුණු කෙස් ගහක් දැක්ක තැනදී ජීවිතේ වෙනස් කරගන්න තීරණය කරනවා. රජකම අත්හරිනවා. දැන් ඉතින් අර ඉස්සරත් තියෙන්නේ නැති, හැබැයි ඒ රජුරෝ නම් එහෙම ඒ කොණ්ඩ ගහ ගැලවීම හෝ ඒ කොණ්ඩ ගහ කළු කරලා මේ ඒක වැහීම කරලා ආයේ දිගටම රජකම අත්විඳ යන්න හිතුවේ නැහැ. එතුමා කල්පනා කළා දැන් ඇති කියලා. එතුමා තපසට ගියා, ආධ්‍යාත්මික ජීවිතයකට එකතු වුණා කියන එක තමයි අපේ ජාතක කතාවේ තියෙන මකාදේව රජුරෝ ගැන කතාවේ. එතකොට අපිට මම ඔබට මේ යෝජනා කරන්නේ මොකක්ද? දැන් හැමෝම කොණ්ඩ ගහක් ඉදෙනකොට තපස් රකින්න යන්න, කැලේට යන්න කියන එක නෙමෙයි. ඒක අපිට සංඥාවක් නේ. ඒක අපට සංඥාවක්. ඒ සංඥාව අපි අඳුන ගන්න ඕනේ. අපිට හමු වෙන්නේ පණිවුඩයක්. මොකක්ද ඒ පණිවුඩේ? ජරා ධම්මෝම්හි චරං අනතීතෝති. කොණ්ඩ ගහක් ඉදෙනකොට අපිට හම්බ වෙන පණිවිඩේ මම වයසට යනවා. වයසට යෑම මට නවත්තන්න බෑ. ඒ පණිවුඩේ තමයි අපිට හම්බ වෙන්නේ. ඊළඟට එන්න පුළුවන් දේවල් ටික ගැනත් සංඥාවක් තමයි ඒ ඉදෙන කොණ්ඩ ගහ අපිට කියලා දෙන්නේ. මොකද්ද? ව්‍යාධි ධම්මෝම්හි. මම ලෙඩ වෙනවා. ලෙඩ වෙන එක නවත්තන්න බෑ. ව්‍යාධින් අනතීතෝමි. ව්‍යාධිය ලෙඩවීම ඉක්මවන්න බෑ කියන එක ගැන පණිවුඩයක් හම්බ වෙනවා අපිට. මොකද වයසට යෑම වෙනවත් එක්කම මේ රෝග නිදන් කරගෙන තියෙන ගොහාවක්නේ මේ කය කියලා කියන්නේ. මේවා ටික එළියට දාන්න පටන් ගන්නවා. ඊළඟට අපිට පණිවුඩයක් දෙනවා, වේගෙන් මරණයට ළඟා වෙනවා කියලා. වේගෙන් අපි මිය යන දවස අප හමුවට ඇවිල්ලා කියලානේ. එතකොට අපේ ඉන්ද්‍රියන් සහ ඒ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන දේවල් සම්බන්ධව සිහි කල්පනාවෙන් ඉඳීමෙන් අපිට තියෙන ප්‍රයෝජනය තමයි අඩුම අපි ඒ දේවල් කෙරෙහි තෘෂ්ණාවක් තිබුණත් දැනගෙන ඉන්නවා. මේවා හැමදාම මම කරගන්න බෑ කියලා, මගේ කරගන්න බෑ කියලා, සදාකාලිකව මේ දේවල් මට ඕන විදියට පවත්වගෙන යන්න බෑ කියලා දැනගෙන ඉන්නවානේ. අන්නේ දැනුවත්කම තමයි නේ අතිශයින් වැදගත් වෙන්නේ අපිට
ඇලීම් දුරු කරගන්න. මුසපත් වීම අඩු කරගන්න. අපට අපේ ජීවිතයේ ඒ තිබෙන උපාදානයන් අඩු කරගන්න අපිට විශාල උපකාරයක් වෙන්නේ ඒ අපේ දැනුවත්කම, සවිඥානිකකම. ඒකයි ඔබට සතිය දියුණු කිරීම ගැන, සම්පජඤ්ඤය ඇති කර ගැනීම ගැන බුද්ධ ආගමේ නිතර අවධානය කරන්නේ. ඔබගේ කය සම්බන්ධව, එහි තිබෙන ඉන්ද්‍රියන් සම්බන්ධව, ඒවට හමු වෙන අරමුණු සම්බන්ධව පුළුවන් තරම් දැනුවත් වීම. ඒ ඉන්ද්‍රියන්, අරමුණු, ඒවා එකට එක හමු වෙනකොට පහළ වෙන සිතුවිලි, ඒ කියන්නේ හැම එකක්ම වෙන්නේ හේතුඵල ධර්මතාවයක් අනුවනේ. ඒ හේතුඵල ධර්මතාවය අනුව ඒ ක්ෂණයේ රූපය, ඇහැ, ශබ්දය, කන, ඒව එක්ක හිත එකතු වුණාම උපදින චිත්තචෛතසික ධර්මතා, සුඛ පැත්තට, දුක්ඛ පැත්තට, අදුක්ඛම අසුඛ විදියට ඒව පිළිබඳව දැනුවත්කම දියුණු කරගන්නම නම් අපි අර මුලාවීම කියන එක, නැත්තම් අපේ රැවටීම කියන එක ඒවට ටිකක් හරි අඩු කරගන්න පුළුවන්. දැනුවත්කම දියුණු වෙනකොට. මොකද නැත්තම් අපිට දවසක ඒ මුලාව මහා දුකක් උරුම කරනවා. මහා දුකක් උරුම කරනවා. මහා වේදනාවක් උරුම කරනවානේ. මොකද ඔබ දන්නවා අපි සමහර දේවල් වලට ඇහෙන් ආස්වාද කළා, කනෙන් ආස්වාදයක් ලබාගෙන, දිවෙන් ආස්වාදයක් ලබාගෙන, මේ හමෙන් කය ඇසුරු කරගෙන ආස්වාදයක් ලබාගෙන, නහය ඇසුරු කරගෙන ආස්වාදයක් ලබාගෙන, ඒවයි මුසපත් වෙලා ඉඳිද්දී එක්කෝ අපේ ඉන්ද්‍රියන් ටික අබල දුබල වෙලා යද්දී ඒ ආස්වාදයේ විඳින්න බැරි වෙනවා. එක්කෝ ඒ අරමුණු වේගෙන් වෙනස් වීම නිසා මුලින් ඇතිවෙච්ච ආස්වාදයේ ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ සම්බන්ධව ඇතිවෙන සිතුවිලි වේගෙන් දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒවත් එක්ක දුක් විඳිනවා. දැනුවත්ව ඉන්න කෙනා, අවබෝධයෙන් ඉන්න කෙනා පංචකාමයේ නිසා තමන්ට රැවටෙන්නේ. ඒක තමයි වැදගත්ම දේ. පංචකාමයේ නිසා තමන්ට රැවටෙන්නේ නැහැ. මොකද පංචකාමයෙන් මුසපත් වුණාම මම අවබෝධ කරගෙන තියෙන දේ තමයි අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි අපිට රැවටෙනවා. අපි අපිට රැවටෙනවා. අපි අපිට රැවටෙන එක, අපි අපිට රැවටෙන එක ඊටාම භයානක දෙයක්. මම නිතර මතක් කරනවා වගේ අපි ලෝකෙට රැවටෙනවට වඩා. මොකද ලෝකෙන් නෙමෙයි අපි සැනසෙල්ල හොයා ගන්න ඕනේ. අපේ ඇතුළෙන්මයි. ලෝකෙ කොතනක හරි සාමය අපිට ලැබෙන තැනක් තියෙනවා කියලා හෝ, ලෝකෙ කොතනක හරි අපිට විමුක්තිය ලැබෙන තැනක් තියෙනවා කියලා හෝ, ලෝකෙ කොතනක හරි සාමය, විමුක්තිය, සැනසීම උදා කරලා දෙන කෙනෙක් ඉන්නවා කියලා හෝ අපි හිතාගෙන ඉන්නවා නම් අපි ලොකු මුලාවක ජීවත් වෙන්නේ. ලොකු මුලාවක. ඒ නිසායි මම ඔබට තථාගත ධර්මයට අනුව යෝජනා කරන්නේ සැනසීම, විමුක්තිය, නිවන ඒ ඔබ තුලමයි. ඔබ තුලමයි තියෙන්නේ. ඒ අවදිමත් බව, ඒ අවබෝධය දියුණු කරන්න ඔබ තුලින්ම ඔබේ නිවන,
ඔබේ සැනසීම, ඔබේ විමුක්තිය, ඔබේ ගැලවීම උදා වෙන්න පටන් ගන්නවා. ඒකයි ඔබ ගැන දැනුවත්කම වැඩි දියුණු කර ගනිමින් ඔබ ඔබේ මනසටම රැවටෙන ප්‍රමාණය අඩු කරගන්න සහ දවසක නැති කරගන්නට වීරිය කළ යුත්තේ. ආසාවෙදී අපි රැවටෙනවා. ඒකයි එහි ඔබට පෙන්වා දෙන කාරණාව වෙන්නේ නේ. ඒක ඔබ අවබෝධ කර ගන්නටම ඕන දෙයක්. මා අවබෝධ කර ගන්නටම ඕන දෙයක්. මාත්‍ය මගේ මනසට තේරුම් කරා. පුහුණුවෙන් වීරිය කරන භික්ෂුවක්. ඔබටත් මම යෝජනා කරන මේව දුෂ්කර දේවල්. දරුවාගේ රූපෙට, එයාගේ හඬට, එයාගේ ස්පර්ශයට ඇලුණු අම්ම කෙනෙක් කොච්චර දුක් විඳිනවද? ඒ දරුවා ටික ටික ඈත් වෙනකොට කොච්චර දුක් විඳිනවද? එක දවසක්වත් තමන්ව තුරුළු කරගන්න බැරි නම් තමන්ට දරුවව ඉඹින්න බැරි නම්, තමන්ගේ දරුවාගේ හඬ තමන්ට අහන්න නැති වුණොත් කොච්චර දුක් විඳිනවද අම්මා කෙනෙක්? කොච්චර විඳවනවද? බුදුරජාණන් වහන්සේ ඔබට යෝජනා කරන්නේ අඩුම ඔබ දැනුවත් වෙන්න කියලා. ඔබ විඳවන්නේ දරුවා ඈත් වෙන හින්දා නෙමෙයි. ඈත් නොවීමක්, වෙන් නොවීමක් ඔබේ මනස අපේක්ෂා කරන්න පුරුදු වෙලා. ඔබේ මනස බලාපොරොත්තු වෙන්න පටන්ගෙන වෙන් නොවීමක්. හැමදාම මේ හඬ අහන්න, හැමදාම ඒ ස්පර්ශය ලබන්න, හැමදාම ඒ හොරතල් දකින්න, හැමදාම ඒ මිහිරි වදන් අහන්ට, ඒ ඇතිවෙච්ච කැමැත්තනේ, ඒ ඇතිවෙච්ච ලෝලත්වය, ඒකේ මුසපත් වුණාම ඔබ හැමදාම ඔබේ මනස ඒක හොයනවා. ඒ වෙලාවට හොයනවා. මේ වෙලාවේ ඕන, මේ වෙලාවට තමයි කතා කරන්නේ, මේ වෙලාවට තමයි හමු වෙන්නේ. ඔබේ මනස හොයනවා. ඒක නැති වෙනකොට විඳවනවා. ඉතින් අපිට ඕන විදියට මේ ලෝකෙ කිසිම අරමුණක් පවත්ව ගන්නට බෑනේ. කිසිම අරමුණක්, රූපයක්, ශබ්දයක්, රසයක්, පහසක්, ගන්ධයක්, ස්මෙල් එකක්, මොකක්වත් අපිට ඕන විදියට පවත්ව ගන්න බෑනේ. ඒවට පණ තිබුණත්, ඒවට පණ නැති වුණත් අපිට ඕන විදියට තියාගන්න බෑ. එතකොට අපි දිගින් දිගටම හිතන්න අපට ඕන විදියටම මේ පවතින්න ඕනේ කියලා ඒ මුසපත් වීම ඇතුලේ අපේ විඳවිල්ල වැඩි වෙනවා. අසහනය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි හිතනවා දැන් මට තිබුණු ආකර්ෂණය අඩු වෙලාද? නැති වෙලාද? දැන් මං ගැන තියෙන්නේ අකමැත්තක්ද? අපිරියාවක්ද? පිළිකුලක්ද? උද්‍යෝගය නැතිකමක්ද? මෙම විවිධ ආකාරයෙන් අපි විඳවනවා. ඒකින්දයි ඔබට යෝජනා කරන්නේ ඔබ විඳවන, දුකටපත් වෙන දේවල් ඔබට තේරුම් ගන්නට ඉඩ සලසන්නේ නැති, ඔබට ප්‍රශ්න ඇති කරවන එක කාරණයක් තමයි කාමච්ඡන්ද කියන නීවරණ ධර්මය. ඒක එළියේ තියෙන එකක්වත්, ඒක පොත්වලින් ඉගෙන ගන්න තියෙන එකක්වත් නෙමෙයි. පොතකින් අහලා කියලා දැනගත්තට වැරද්දක් නැහැ. ඒ කාමච්ඡන්දේ තියෙන පොත්වලට නෙමෙයි, හිත්වල. ඒක හිතේ යෙදෙනකොට කියව ගන්න. ඒක හිතේ යෙදෙනකොට දකින්න. ඒක හිතේ යෙදෙන වෙලාවට ඒක වටහා ගන්න. මේ යෙදිලා තියෙන මේ මනෝභාවය නේද කියලා. එතකොට ඔබ සිහි කල්පනාවෙන් හොඳ දැනුවත්කමකින් අරමුණ එක්ක
කටයුතු කරાવી. එය වෙනස් වෙනකොට තව තවත් අවබෝධ කරගනීවි. මම මේ දැනගෙන ඉඳපු කාරණාවමයි මේ අත්දකින්නේ කියලා. එතකොට ඔබට දුක වෙනුවට ඒ ලබාගෙන තිබුණු අවබෝධය දැනුමක් විදියට හරි තමන්ගේ සිත තුළින් ඒක දකින්න තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකොට විශාල සැනසීමක් උදා වෙන්න පටන් ගනීවි. කාත් එක්කවත් වෙනස් වෙලා අහම කරා, මෙහෙම කරා, වංච කරා, බොරු කළා, කට්ටකම් කළා, රැවැට්ටුවා, මුලින් කරේ ඔහොම නෙමෙයි, මුලින් කිව්වේ ඔහොම නෙමෙයි ආදි වශයෙන් කියමින් චෝදනා කර ගැටි විඳවන ගතිය අඩු වෙලා යයි. ඒක අමාරු දෙයක්. මේක අමාරු දෙයක්. ඒත් ඇත්තටම අපිට සැනසෙල්ල උදා වෙන්නේ ඒ දුෂ්කර දෙය අප පුහුණු කරගන්නා ප්‍රමාණයට. ඒ දුෂ්කර දෙය පුහුණු කරගන්නා ප්‍රමාණයට. ඒ පුහුණුව ඔබ පුළුවන් තරම් දියුණු කරගන්න උත්සාහ කරන්න. අපත් ඒ සඳහා වීරිය කරනවා. අපත් වීරිය කරනවා ඒ සඳහා. දෙවෙනි කාරණාව තමයි ව්‍යාපාද. දැඩි ද්වේෂයනේ. ඒ කිව්වේ තවත් විදියකට කිව්වොතින් කාමච්ඡන්දය කියලා කියන්නේ මගේ කැමැත්ත වේවා කියන සිතුවිල්ල නම් ව්‍යාපාදය පටන් ගන්නෙ කොහොමද? මම අකමැති දේවල් නොවෙන්න ඕන කියන හැඟීමත් එක්ක. කැමැත්ත වෙනකොට ආසාවෙන් මුසපත් වෙනවා. අකමැත්ත වෙනකොට, ඒ කියන්නේ කැමති දේ වෙන්නේ නැතිකොට තරහෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මුසපත් වෙනවා. දැන් කාගේවත් ජීවිතේ දියුණුවක්, පොහොසත්කමක්, ලස්සනක් ඇති වෙන්නේ නැත්තම් හොඳයි කියලා හිතන කෙනෙකුට අබමල් රේණුවක හරි ඒ හිතන එක්කෙනාගේ පොහොසත්කමක් ඇති වෙනව දැක්කොත්, දියුණුවක් ඇති වෙනව දැක්කොත්, එයාට වගතුවක් වෙන්නයි යන්නේ කියලා වගේ පෙනුනොත් මොකක්ද ඇති වෙන්නේ? තරහ, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව මේ ටික ඔක්කොම උඩට එන්න ගන්නවා. එයයි එයාගේ අකමැත්ත වෙමින් තියෙනවා. එයා අපේක්ෂා කරලා තියෙන එක නෙමෙයි. අපේක්ෂා කරලා තියෙන්නේ අඳුර, කලුවර, විනාශය. මේ දේවල් අපේක්ෂා කරලා තියෙන්නේ නේ. ඒ අපේක්ෂා කරපු දෙයට වඩා වෙනස් දෙයක් වෙනවා කියලා පේනකොට අර තරහින්, වෛරෙන්, ක්‍රෝධෙන් නැසෙන්න ඕන. මේවා කවද්ද විනාශ වෙනවා මගේ ඇහැට දකින්නේ. ඔන්න ඔය විදියට අර තමන් අකමැති දේහ නැති වෙන්න ඕන, විනාශ වෙන්න ඕනි කියන මනෝභාවයක් තමන් තුළ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒකෙදී යාට ඇත්ත පේන්නේ. ඒ දරුණු තරහ ආවට පස්සේ අනිත්‍ය පේන්නේ. ඒ කියන්නේ ඒ අරමුණු වෙනස් වෙනව නේද කියන එක. තමන් වෙනස් වෙනව නේද කියන එක. ඒ අරමුණුත් ජරා ධර්මයට අයිති. ඒ අරමුණුත් ව්‍යාධි ධර්මයට අයිති. ඒ අරමුණුත් මරණ ධර්මයට අයිති කියලා පේන්නේ නැහැ. මොකද තරහින් ඉන්නේ. වෛරෙන් ඉන්නේ. තමන් මැරෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. වෛරක්කාරයා මැරෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. තමන් වයසට යනවා කියලා හිතෙන්නෙත් නැහැ. වෛර කරන කෙනා වයසට යනවා කියලා හිතෙන්නෙත් නැහැ. තමන් ලෙඩ වෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. වෛරක්කාරයා ලෙඩ වෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. තමන් කරන කර්ම තමන්ටයි ගෙනියන්න වෙන්නේ කියලා හිතෙන්නෙත් නැහැ. වෛරක්කාරයා තමන්ගේ හතුරා කරන කර්මවල විපාක එයාටයි ගෙනියන්න වෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. ඒ මුකුත් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ එකම දෙයයි. මගේ ඇස් දෙකට හැමදාම පේන්නේ මෙයාගේ දියුණුවද?
මෙයාගේ සාර්ථකත්වයද? මෙයාගේ ජයග්‍රහණද? ඇයි මගේ ඇහැ පින් කරලා නැද්ද? මගේ කන පින් කරලා නැද්ද? මේ මගේ හතුරගේ විනාශය අහන්න. මගේ හතුරගේ විනාශය දකින්න. මට තමයි ඔක්කොම ප්‍රශ්න. මගේ හතුරුන්ට කිසි කරදරයක් නැහනේ. කිසි ප්‍රශ්නයක් නැහනේ. උන්ට ඉන්නවනේ. හැමදාම බබලෙනවනේ. ව්‍යාපාද සිත, දේශ සිත, ක්‍රෝධ සිත, වෛරි සිත බලවත් වුණාම අපිට තමන් වෙනස් වෙන එක තේරෙන්නේ නැහැ. ඒ ව්‍යාපාදයෙන්, තරහෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් ඉන්නේ අරමුණක් ගැන නම් ඒ අරමුණ වෙනස් වෙන එක තේරෙන්නේ නැහැ. හැබැයි නොතේරුණාට තමනුත් වෙනස් වෙනවා. ඒ තමන් ගැටෙන අරමුණත් වෙනස් වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒව එකක්වත් නොවෙනස්ව පවත්වන්න බෑ. ඒව එකක්වත් සදාකාලිකව පවත්වන්න බෑ. ඒවා වෙනස් වෙනවා. ඒවට උරුම වෙනස් වීම. මොකද හේතුව? ඔය හැම අරමුණක්ම හැදිලා තියෙන්නේ ඔය හැම අරමුණක්ම හැදිලා තියෙන්නේ හේතු වලින්, ප්‍රත්‍ය වලින්. ඉතින් හේතු ප්‍රත්‍ය වලින් හැදිච්ච දේවල් කොහොම දෙක විදියට තියෙන්නේ? ඒ හැම එකක්ම ඒ හේතු වෙනස් වෙනකොට, ඒ ප්‍රත්‍ය වෙනස් වෙනකොට අඛණ්ඩව පවතින්නේ නැහැ. ඉතින් අපිට තරහ යන්නේ ඇයි? අපිට දරුණු ද්වේෂයක් එන්නේ ඇයි? අපි ඉන්නා ලොකු මමත්වයකින්. ලොකු මමත්වයකින් ඉන්නවා. මොකක්ද නේ? ඒ ලොකු මමත්වය, ඒ දරුණු මමත්වය තමයි මං අකමැති දේවල් එහෙම වෙන්න බෑ කියලා නේ. මං අකමැති දේවල් වෙන්න බෑ. වෙන්න ඕන මං කැමති දේවල්. මං ආස දේවල් වෙන්න ඕන. මං ආස නැති විදියට දේවල් මේ ලෝකෙ වෙන්න බෑ. මේ මනෝභාවය, ඒ කියන්නේ ව්‍යාපාද කියන ධර්මය අප තුළ යෙදුනට පස්සේ අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. කරන නරක වැඩ එකක්වත් නරකයි කියලා තේරෙන්නේ නැහැ. පහත් වැඩ එකක්වත් පහත් කියලා තේරෙන්නේ නැහැ. දුසිරිත් එකක්වත් දුසිරිත් කියලා තේරෙන්නේ නැහැ. කරන වැරදි එකක්වත් වැරදි කියලා තේරෙන්නේ නැහැ. ඔක්කොම හරි කියලා තමයි හිතෙන්නේ. ඔහොම තමයි කරන්න ඕනේ කියලා හිතෙන්නේ. තව ටිකක් වැඩිපුරත් කරන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. තරහ යටි. ඉතින් ගොඩක් අය සාධාරණීකරණය කරගන්නවා. මට තරහ ගියා මෙහෙම තමයි. සත්තුන්ට තරහ ගියා මෙහෙම තමයි. ඉතින් ඔබයි මමයි මනුස්සයෝ වෙච්ච එකේ ඇති ඵලය මොකක්ද? සත්තු තරහ ගියාම හැසිරෙන්නේ අකමැති දේත් එක්ක කුලල් කකා. අකමැති රූප එක්ක, ශබ්ද එක්ක, රස එක්ක, ස්පර්ශ එක්ක කුලල් කනවා. සත්තු එහෙමනේ. මරා ගන්නවා, ගැටෙනවා, පවුරු ගන්නවා, හූරනවා, බුරනවා නේ. කොච්චර දේවල් කරනවද සත්තු අකමැති දේවල් එක්කනේ. එතකොට ඔබයි මායි කරන්නේත් ඒකනේ. අපි මිනිස්සුયો වෙච්ච එකේ කිසි ප්‍රතිඵලයක් නැහැ. අපි කරන්නේ තෙනේන තරහේ වහලෙක් වෙලා, එනේන තරහේ මුසපත් වෙලා, ඒ හැම එකක්ම එක්ක රණ්ඩු කරගන්න එක නම්, ක්‍රෝධ වෛර කර ගැටෙන එක නම් මතක තියාගන්න. අපි ලබපු මනුෂ්‍යාත්මේ වේගෙන් ගෙවෙනවා කිසි දෙයක් තේරුම් ගන්න නැතුව. සමහර විට මැරෙන දවසට මැරෙන්න වෙන්නේ විඳෝ. මොකද තමන් කළා තියෙන ජීවිතේ පුරාණුන්ට කරදර කරන එක නම්, වෛර කරන එක නම්, ක්‍රෝධ කරන එක නම්, ඊර්ෂ්‍යා කරන එක නම් නේ. ඊර්ෂ්‍යා කරන එක නම් මතක තියාගන්න. ඔබ හොඳින් තේරුම් අරගෙන ඉන්න. මැරෙන මොහොතේ ඔය සිතුවිලි තමයි ඉස්සරහට එන්නේ. ඇවිල්ලා සුගතියක් නැහැ. දුගතියකම උපත ලබන්න විඥාන දහරාව සැකසෙයි. දැන් ඔබ කියනවා නම් මම මේ තරහින්ද හරියට දුක් විඳිනවා. මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.
මට සැනසෙල්ලක් නැති වෙලා තියෙනවා. මං කිසි සතුටක් විඳින්නේ නැහැ මේ තරහින්ද. මම කියන්නේ ඔබට ඊළඟ ආත්මෙත් ඕකමයි වෙන්නේ. වෙන්න තියෙන ඉඩ කඩ වැඩිනේ. ඒයි දිගටම ඔබ වර්ධනය කරගෙන යන්නේ ඒ ද්වේෂ සිත නම්, මේ භවයේ පුරාම වෛර සිත නම්, ක්‍රෝධ සිත නම්, අනුන්ගේ විනාශය, අනුන්ගේ දේවල් වල විනාශය නම් ඔබ පත ඉන්නේ. එතකොට ඒ සිතුවිලි පරම්පරාවෙම එක සිතුවිල්ලක් ලෙසනේ අපගේ චුතිචිත්තය කියන එක සැකසෙන්නේ. ඊළඟට අපේ ඊළඟ ආත්මේ පළවෙනි සිත උපදින්නේ ඒ චුතිචිත්තේ හේතු ප්‍රත්‍ය කරගෙනනේ. අපේ ධර්මයට අනුව. ඉතින් වෛර ක්‍රෝධේ දිනු කර ගිහිල්ලා මේ ආත්මෙත් විඳෝලා ඊළඟ ආත්මෙත් විඳවන්න ඕන. මම නම් මට තරහ ක්‍රෝධ එන වෙලාවට දැඩිව හිතන එක. මේ විඳවිල්ල තව ආත්මයකට ඕනද? තව ආත්මයකට ඕනද? තව භවයකට මේවා ඕනද අපිට? තරහ ගියපු එක වෙලාවකවත් අපේ කයට සුවපත් හැඟීමක් දැනෙලා තියෙද සුවයක්? අපේ හිතට සුවයක් දැනෙලා තියෙනවද? මොනවද අපිට දැනෙන්නේ තරහ ගියා? ලෙඩ වැඩි වෙන්නේ නැද්ද තරහ ගියා? තරහ යන්න විකාර විකෘති පෙනුමක් එන්නේ නැද්ද? අප්‍රසන්න පෙනුමක් එන්නේ නැද්ද අපිට තරහ ගියා? වෛරෙන් ක්‍රෝධෙන් ඉන්නකොට රකුසෝ වගේ පෙනුමක් අපේ හිතවල, මූණේ, ඉරියව්වල පේන්න පටන් ගන්නෙ නැද්ද? එළියට එහෙම පේනවා නම් ඇතුළ කොච්චර කුණු වෙලා ඇද්ද? ඇතුළ කොච්චර විකෘතියකට භාජනය වෙලා ඇද්ද? හොඳට තේරුම් ගන්න බලන්න. උත්සාහ කරන්න. දේවල් අවබෝධ කරගන්න. මගෙන් ඇහුවොත් ඔබ වහන්සේට දැන් ওই බණ කිව්වට තරහ යන්නෙම නැද්ද? නෑ, තරහ යනවා. මම කියන්නේ මේ තරහ මටත් විනාශයක් කරලා තියෙනවා. ඔබටත් විනාශයක් කරලා ඇති. ඒ හින්දා ඔබත් මාත් අපි සමූහයමනේ. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේ කියපු දේවල් අබමල් රේණුවක් හරි මේ ආත්මේ පුහුණු කරගන්න වීරියක් කරන උත්සාහයක් දරන අය අපේ. ඉතින් අපි පුළුවන් තරම් උද්‍යෝගිමත් වෙමු. පුළුවන් තරම් උනන්දු වෙමු. ඒ දරුණු වෛරක්කාරී දේශ සහගත ඒ සිතුවිලි පාලනය කරගන්න. මොකද ඒව ඇතුලේ යථාර්ථය දකින්නේ නැහැ. සමහරු තමන්ගේ සතුරුත් එක්ක රණ්ඩු වෙන්නේ. නඩු හබ වලට පැටලෙන්නේ, පෙස්සන් ගහන්නේ, පද හදන්නේ. ඒ කෝන්තර තියාගෙන පහුරු ගගානේ හැම තිස්සෙම ඒව එක්ක ගැටි යන්නේ. මැරෙන්නේ නැහැ වගේ යන්නේ. මම ඔබට ඉල්ලා සිටිනවා, ඔබත් මැරෙනවා. ඔබේ තරහකාරයත් මැරෙනවා. ඔබත් වයසට යනවා. ඔබ වෛර කරන මිනිස්සයත් වයසට යනවා. ඔබත් වයසට යනවා. ඔබ ඊර්ෂ්‍යා කරන මිනිස්සයත් වයසට යනවා. ලෙඩ වෙනවා. තියෙන හැම විකෘතියක් වෙනවා. දත් ටික විකෘතියක් වෙනවා. කෙස්ලොම් පැහිලා ඉදිලා විකෘතියක් වෙනවා. බලන්න තරම් පිළිකුල් තත්ත්වයට මේ කයපත් වෙනවා. ඒකින්දයි ඒ කිසිවෙකුට මම වෛර නොකරන කෙනෙක් වෙන්න ඕනි. ඔබ වෛර නොකරන කෙනෙක් වෙන්න ඕනි. ක්‍රෝධ නොකරන කෙනෙක් වෙන්න ඕනි. නොගැටෙන කෙනෙක් වෙන්න ඕන. නැත්තම් අපිත් සත්තු වගේ කුලල් කකා ඉඳලම මැරිලා යයි. ඒ විදියටම දවස් ගෙවිලා අපි මැරිලා යයි. මේ ලැබපු මනුස්සාත්මෙට ඒ විදිහේ නිග්‍රහයක් කරන කෙනෙක් වෙන්න එපා. තමන් ලබාගත්තු මනුස්සාත්මේ උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න උත්සාහ කරන්න. වීරිය කරන්න. ඔබට බැරි නැහැ. මට බැරි නැහැ. පුංචි හෝ පාලනයක් කරගන්න. පුංචි හෝ දියුණුවක් අත විඳින්න. ඒක අපි කාටත් පුළුවන් දෙයක්. ඒකයි ඔබට තථාගත දේශනාවට අනුව යෝජනා කරන්නේ. ඔබ ඒ සඳහා
දරන වීරියය, කරන කැපවීම වැඩි දියුණු කරගන්න කියලා. පුළුවන් තරම්. තුන්වෙනි කාරණේ. දැන් කරුණු දෙකක් ඉගෙන ගත්තා. අපිට දේවල් තේරෙන්නේ නැති. තුන්වෙනි කාරණේ තමයි තීන මිද්ද. සිතේ සහ සිතුවිලි වල නිදිමතකම. සිතේ සහ සිතුවිලි වල නිදිමතකම. තීන මිද්ද. සිතෙත් සිතුවිලි වලත් නිදිමත. ඒ නිදිමතකම, කමැලිකම, ඒ නිදිමත වැඩි වෙන්න අපේ චිත්ත චෛතසික ධර්මයන්ගේ අපේ දෙයක් අවබෝධ කරගන්නට තිබෙන අවකාශය අහිමි කරගනිමින් ඉන්නවා. දැන් බලන්න, භාවනාවක් හොඳටම වැඩෙන්නේ භාවනානුයෝගීන් කියන කාරණයක් මගේ අත්දැකීම නෙමෙයි. මම දැඩි ලෙස භාවනා කරන හෝ එවැනි ලොකු පුහුණුවක් ලැබපු භික්ෂුන් වහන්සේ කෙනෙක් නෙමෙයි. වනගත වෙලා ආරණ්‍යවලට ගිහිල්ලා මාස ගණන්, අවුරුදු ගණන් ඒ භාවනා කටයුතු වල මම නියැලිලා නැහැ. නමුත් එවැනි භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා, ගිහි බවතුන් මට කියන එකක් තමයි, නිදිමත තමයි ප්‍රබල බාධාවක් කරන්නේ. නිදිමත පරද්දලා අලුයම භාවනා කරන දවසට තමයි හොඳටම සිතේ ඒකාග්‍රතාවය දියුණු කරගෙන පැය ගාණක් වුණත් ඒ සිත දිහා ඊටාම ගැඹුරින් අධ්‍යයනය කරන්ට, සිතේ පවතින ධර්ම දිහා පහළ වෙන, ඇතිව පවතිලා නැති වෙලා යන ඒ ධර්මතා පැය ගාණක් වුණත් විසිරෙන්නේ නැතුව සිත දකින්න පුළුවන් වෙන්නේ. ඒවයි පවතින යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නිදිමත පරද්දගත්තම කියලා. නිදිමත ආවට පස්සේ නිදිමත විසින් බාධා පමුණුවනවා කියලා එවැනි භාවනානුයෝගීන් මා සමග කියනවා යථාර්ථය දකින්න. කොහොමත් නිදිමතේ ඉන්න කෙනෙකුට මහා ගැඹුරු අවබෝධයක් නෙමෙයි, සාමාන්‍ය ලෞකික දෙයක් ගැන වුණත් දැනුම ලබා ගන්න වෙලාවක, පාඩමක් ඉගෙන ගන්න වෙලාවක, පාඩම් කරන වෙලාවක, පාසලක විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුත්තක් කරන වෙලාවක නිදිමත ආවොත් කියවපු දේ, අහන් ඉඳපු දේ, තමන්ම ලියපු දේ තමන්ටම අවබෝධ වෙන්නේ නැහැ. නිදිමතේ කටුගගා ඉඳලා දෙවනුව කියවන්න පටන් ගත්තම තමන්ටම ප්‍රශ්නයක් එනවා, මොනවද මේ ලියලා තියෙන්නේ කියලා. නිදිමතේ අහන් ඉඳපු අය දේශනාවක් නිම වෙද්දි කල්පනා කරනවා, මොනවද මං ඇහුවේ? කිසි දෙයක් අවබෝධ වෙලා නැහැ. කිසි දෙයක් ග්‍රහණය වෙලා නැහැ. කිසි දෙයක් ධාරණය වෙලා නැහැ. මතකයට එකතු වෙලා නැහැ. එයයි උග්‍ර නිදිමත විසින් දේවල් අපිට තේරුම් ගන්න දෙන්නේ නැහැ. සිතුවිලි අවදිමත්ව තබා ගන්න. ඔබට අවබෝධය වුණා නම් සිත අවදිමත්ව තබා ගන්න. සම්පජඤ්ඤ කිව්වේ ඒක අවදිමත්කම. ඔබේ අවදිමත් භාවය වැඩි වෙනවා යනෝ ඔබගේ ප්‍රඥාව දියුණු වෙනවා කියන එක. ඒ නිසා ඔබ ඔබේ කයට ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න ඕනි. ඒත් ඔබ නිදිමතෙහි වහලෙක් වුණොත්, නිදිමතෙහි මුසපත් වූ කෙනෙක් වුණොත් මතක තියාගන්න, ඔබට ගොඩාක් අවබෝධය ලබා ගන්නට තිබෙන මොහොතවල් මගහැරෙන්න පුළුවන්. අත්දැකීම් මගහැරෙන්න පුළුවන්. මොකද ඔබ ඒ අරමුණු එක්ක වැඩ කරන්නේ නිදිමතෙන්. එතකොට ඒ ශබ්ද කිසිවක් අවබෝධ කරගන්නට නොලැබුණු ශබ්ද ලෙස ඔබට මුණ ගැහෙන රූප, නිදිමතේ ඒ රූප එක්ක කටයුතු කළොත් ඒවයි ආස්වාදයවත් ආදීනවයවත් කිසිවක් දැක්කේ නැතුව
අත්විඳින්නේ නැතුව ඔබේ රූපයක කටයුතු කරන කෙනෙක් වෙයි. ඒකයි ඔබට යෝජනා කරන්නේ බුද්ධ ආගම. තීන මිද්දය කියන බාධකය ඔබ දුරු කර ගන්න ඕනේ. ඔබට උතුම් අවබෝධයක් ඔබේ ජීවිතයට අවශ්‍ය නම්. ඊළඟ කාරණය උද්දච්ච කුක්කුච්ච නොසන්සුන්කම සහ පසුතැවීම කියන එක. උද්දච්ච කුක්කුච්ච නොසන්සුන්කමයි පසුතැවිල්ලයි. අපේ සිතේ ව්‍යාකූල බව නොසන්සුන්කම හරියට කැළතිච්ච බොරවෙච්ච ලිඳක් වගේ පොකුණක් වගේ නිතර නිතර සසල වෙන වැවක් පොකුණක් වගේ එවැනි තත්ත්වයක ඔබේ සිත පවතිනවා නම් ඒකට තමයි උද්දච්ච කියන්නේ. නොසන්සුන් restlessness කියලා පාවිච්චි කරන වචනයක්. ඒ මනසේ කිසිම සාමකාමී බවක් නැහැ. විසිරිලා හිත දුවනවා. මේ කතා කර කර ඉන්න හිත දුවනවා ඒවට මේවට. අහන් ඉන්නවා හිත දුවනවා. බලාගෙන ඉන්නවා වගේ පේනවා. ඒ උනාට අපිට තේරෙනවා ඔළුව වෙන තැනක. මනස වෙන තැනක වැඩ කරන්නේ. මං කියන දේ නෙමෙයි ඇහෙන්නේ. වෙන දෙයක් ඔළුවේ වැඩ කරන්නේ. ඒ අපේ මනසේ සාමය, ඒ විවේකය නැති වුණාමනේ. එතකොට අවබෝධ වෙන්නේ. ඒ වගේ වෙලාවට හොඳම දේ තමයි ඒ වගේ සාකච්ඡා නවත්තන එක. මොකද මනසේ විවේකයක් නැති කෙනෙක් එක්ක පැය ගාණක් කතා කරත් ඔබේ පණිවුඩය හරියට sannivedanaya කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඔබේ මනසේ විවේකයක් නැත්නම් ඒ මනස විවේක නැති වෙච්ච හේතු අඳුනගෙන ඔබ ඒ හේතුව නැති කරලා මනසේ විවේකය ඇති කරගන්න උත්සාහ කරන්න. නැතුව ඔබ කොච්චර දේවල් තේරුම් ගන්න හැදුවත් ඒ මනසේ අවිවේකී ව්‍යාකූල නොසන්සුන් කැළතුණු ස්වභාවයක් නම් තියෙන්නේ. ඔබට නියම ප්‍රතිඵලය උදා කරගන්න බැරි වෙයි. පසුතැවිල්ලත් ඒ වගේ කියන්නේ කරගන්න බැරි වෙච්ච දේවල් ගැන, කරපු නරක දේවල් ගැන, ඒ කියන්නේ කරගන්න බැරි වෙච්ච හොඳ දේවල් ගැන, කරපු නරක දේවල් ගැනයි පසුතැවිල්ලනේ. හිත විඳවනවා. අසුවල් කාලේ හමුණා, අසුවල් කාලේ මෙහෙම වුණා, අසුවලා හින්ද මෙහෙම වුණා, අසුවලා හිටියේ නැත්තම් මට මෙහෙම වෙන්නේ මගේ ජීවිතේම මෙහෙම වුණා, අහම කරා. ওই විදිහට හිතලා පසුතැවෙනවා. අපරාධේ මගේ ගත වෙච්ච කාලේ කොච්චර වටින වෙලාවක්ද නැති උනේ. ඔහොම හිත ඉන්නවා. මේ මොහොත මගේ අර ගන්නවා. මොකද එයා ඉන්නේ අතීතේ. එයා සම්පූර්ණ ඉන්නේ අතීතේ. අතීතෙට ගිහිල්ලා හිත විඳවනවා. කරපු නැති හොඳ වැඩ ගැනයි, කරපු නරක වැඩ ගැනයි, මගේ ඇරිච්ච හොඳ දේවල් ගැනයි, ලබා ගන්නට බැරි වෙච්ච හොඳ දේවල් ගැනයි ඕම හරියට විඳවනවා. ඒ වගේ අයට ජීවිතේ ඵලදායී බවක් අත්විඳින්න බෑ. මේ ලැබපු ආත්මේ ඵලදායී බවක් අත්විඳින්න බෑ. බුද්ධ ශාසනයට අනුව ඔබට ඔබ අතීතෙන් නිදහස් වෙන්න ඕනේ. අවබෝධය ඕන. ඔබ පසුතැවෙන්නේ අතීතෙත් එක්ක. බුදුහාමුදුරු කියනවා අතීතං නානුසෝචන්ති. අතීතෙත් එක්ක ශෝක නොකරන කෙනෙක් වෙන්න ඕන. විඳවන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. අතීතෙත් එක්ක විඳවන කෙනෙකුට වර්තමානය අහිමි වෙනවා. ඔය අතීතෙට ගිහිල්ලා විඳෝ ඉන්න එකේ රහක් තියෙනවා. ඇත්ත හාමුදුරුවනේ එහෙමයි හාමුදුරනේ කියලා අපි කිව්වට මාත් විඳවන්නේ අතීතේ හින්දා තමයි කිව්වට ඔය අතීතෙට ගිහිල්ලා විඳවන එකට ඒකට රහ වැටුනම, ඒකට මත් වුනාම, ඒකට ඇඩික්ට් වුනාම, ඇබ්බැහි වුනාම සමහරුන්ට ඕනේ අතීතේ ඉන්නමයි. එක මොහොතක්වත් වර්තමානයේ ඉන්න ඕනේ. අද දවසේ ඉන්න ඕනේ. මං හරියට දුක් විඳිනවා මේ මගේ අතීතේ හින්දා කියෝම ඒකම කරනවා. ඇයි ඉතින් ගැලවෙන්න අකමැතිද? ඔය විදියට හිතන එක නවත්තන්න අකමැතිද කියලා අහුවම ඕන ඒක තමයි මාත් මේ උත්සාහ කරන්නේ. එහෙම කියනවා. කිව්වට අයින් වෙන්නේ නැහැ. කිව්වට ගැලවෙන්නේ නැහැ. මොකද එයා ඇබ්බැහි වෙලා.
අතීතේ තලු මරමර අර ගාවයෝ හරක් ඉන්නේ. හරක් දවල්ට ගිහිල්ලා තනකොළ කාලා ඇවිල්ලා ඒවා රෑ එළි වෙනකලුත් මේ කට දෙපැත්තට දදා වමාර කනවා. ගොඩාක් අය ඉතින් තමන්ගේ අතීතේ වමාරාලා කකා තමයි ඉන්නේ. අතීතේ වමාරලා කනවා. අතීතේ වමාරලා බොනවා. අතීතේ වමාරලා නානවා. ඒකත් එක්ක අද දවසත් ඉවර කරගන්නවා. අද දවසත් ඉවර කර. තමන්ගෙත් ඉවර කරගන්නවා, අනිත් මිනිස්සුන්ගෙත් ඉවර කරනවා. ඒ තමයි ස්වභාවය. පසුතැවෙන, විඳවන, සෆ කරන නේ. අය ඊළඟට අතීතයට ගිහිලා වෛර කරනවා, ක්‍රෝධ කරනවා, තමන්ටම සාප කරනවා. කොච්චර තමන්ට ප්‍රශ්න ඇති කරගන්නවද? කුකුච්චේ ඉඳන්. ඒ පසුතැවිල්ල කියන එක කෙනෙක්ගේ ජීවිතේ ඇති කරගත්තට පස්සේ ඉවරයක් නෑ ඒකේ. ඒක අඛණ්ඩව ගමන් කරනවානේ. තව කොටස් එකතු කර ඒකේ ගමන් කරනවා. සනසිල්ලින් නෑ ඒගොල්ලෝ. ඒකයි බුදුදහමට අනුව ඔබට මා යෝජනා කරන්නේ ඔබ උත්සාහ කරන්න කියලා. මාත් උත්සාහ කරනවා. තාම මේ කියන එකක්වත් උපරිම ඵල මම නෙලාගෙන නැහැ. මාත් උත්සාහ කරනවා මේවා නේද මේ එන්නේ කියලා. අතීතය අපේ වර්තමානය විනාශ කරන අවස්ථා ඕන තරම් අපේ ජීවිතේ තියෙනවා. අතීතය තමයි අපේ වර්තමානය විනාශ කරමින් තියෙන්නේ. එහින්දයි අතීතය අවබෝධයෙන් අතාරින්න ඕනි. අතීතය දැනගෙන අතාරින්න ඕනි. එහි නිසරු බව, එහි හිස් බව, එහි තියෙන තුච්ච බව, එහි තියෙන පිළිකුල් සහගත බව, එහි තිබෙන අනියත බව, දුක් බව, අසාර බව, කිසිදු ඵලයක් නැති බව අවබෝධ කරගෙන අතාරින්න ඕනි. එහෙම අතෑරියට පස්සේ ආයෙන්නේ නැහැ. ආයෙ විඳවන්නේ අපි. එහෙම අතෑරපු දේවල් නිසා අපි විඳවන්නේ ආයෙ. අපි මේ වෙනකොලොත් විඳවනවා නම් විඳවන්නේ අපිට තාමත් අතෑර ගන්නට බැරුව තියෙන අතීතේ හින්දා. විඳවන්නේ වහින්දා. ඒක හොඳට අවබෝධ කරගන්න. අන්තිම කාරණේ විචිකිච්ඡා. තථාගතයන් වහන්සේ දේශනා කරා සැකය, විචිකිච්ඡාව, බුද්ධාදී අටතැන ගැන සැකය, භාග්‍යවතුන් වහන්සේ ගැන, ධර්මය ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන, සීලය ගැන, අපිට පෙර භව ගමනක් තිබුණද කියන එක ගැන, අපිට ආයෙත් භවගාමී ජීවිතයක් කෙලෙස් ඉතුරු වුණොත් තියෙනවද නැද්ද කියන එක ගැන, පෙර භව සහ පසු භව කියන ඒ අතීත භවගාමී ජීවිත සහ අනාගතේ අපි උපදින්න පුළුවන්ය කියන කාරණා දෙකම ගැන, ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මය ගැන, මේ ලෝකේ තියෙන හේතුඵල ධර්මතා කියන ඒ අට කරුණු ගැන සැකයක් තියෙන කෙනාට ලෞකික සම්මාදිට්ඨියක්වත් ලෝකෝත්තර සම්මාදිට්ඨියක්වත් ඇති කරගන්න හම්බෙන්නේ නැහැ. ඇති කරගන්න හම්බෙන්නේ. ලෞකික සහ ලෝකෝත්තරනේ සම්මාදිට්ඨික භාවයක් අප තුළ ඇති කරගන්න ඕන කියලා හිතනවා නම් ඔබත් මමත් කළ යුතු දේ තමයි ඔබත් මමත් තාම ගැඹුරින් අපගේ නුවණ දියුණු කර ගනිමින් ඒ විචිකිච්ඡාව දුරු කරන්න ඕනි. විචිකිච්ඡාව ප්‍රහීන කරන්න ඕනි. විචිකිච්ඡා ප්‍රහීන කරනකොට තමයි අපට දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන ඊළඟ බාධකය දුරු කරගන්න ලැබෙන්නේ. ඉතින් කෙටියෙන් උනත් මේවා පැය ගාණක් සාකච්ඡා කරන්න තියෙන කාරණා ඒ උනත් අපි කෙටියෙන් උනත් මෙය සාකච්ඡා කළා. කෙටියෙන් උනත් අපේ කරපු මේ පංච නීවරණ ධර්ම පිළිබඳව සංවාදයෙන් මම හිතනවා 50 වන ජන්මදිනය සමරන ඉනෝකා ජයසූරිය නෝනා මහත්මියට වගේම
රූපා ජයසූරිය මැතිතුමාටත් ඒ වගේම මනිෂී සහ ජනුන්දි දියනිවරු දෙපළටත් ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටම පිනක් වගේම යම් අවබෝධයක් ජීවිතය ගැන අඩුම අපිට දේවල් වටහා ගන්න තියෙන බාධක මොනවද කියලා හරි යම් ඥානයක් ලබා ගන්නට අවස්ථාව ලැබුණා. විශාල පිරිසක් බුද්ධ පුතුන් පිටුව සමග එකතු වෙලා සජීවීව නිදේශනාව ශ්‍රවණය කළා. අවබෝධයක් ලබා ගත්තේ ඇත්තොත් මට දේවල් නොවැටහෙන බාධක ධර්ම මොනවද කියලා ටිකක් හරි තේරුම් ගත්තා. අපි මේ මාතෘකා කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා. ඒත් මං හිතනවා මේ මාතෘකා නැවත නැවත සාකච්ඡා කිරීමේ සංවාද කිරීමේ මේ ධම්ම සංකල්ප වෙත නැවත නැවතත් අවධානය යොමු කිරීමේ කිසිදු වැරදක් නැහැ. කිසිදු වැරදක් නැහැ. ඉතින් ඒ ඉනෝකා නෝනා මහත්මියගෙත් රූපා ජයසූරිය මැතිතුමාගෙත් නමින් මිය ගිය. ඒ දුවදරුවන් නමින් මිය ගිය මව්පිය පාර්ශවවල සියලු දෙනාටම පින්වත් වේවා. ඒ වගේම කොරෝනා වසංගතය නිසා ලෝකේ පුරා මිය ගිය සියලු දෙනාටත් මේ පින්වත් වේවා. ඒ වගේම ඔබ නමින් පුද්ගලිකව මිය ගිය සියලු දෙනාටත් මේ පින්වත් වේවා. රට වෙනුවෙන් දිවිපිදු සියලු දෙනාටත් අපේ සංසාර භව ගමනේ හමුවුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්වත් වේවා. අපේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම ඒනෝකා මහත්මියට මේ පින්කමට අපිව සම්බන්ධීකරණය කරපු අපේ සායනහන්සේ නමක් ඇමරිකාවේ වැඩ සිටින උන්වහන්සේටත් අපේ කල්යාණ මිත්‍රය අතිවරයෙක් උන්වහන්සේටත් විශේෂයෙන්ම ඉනෝකා ජයසූරිය මහත්මිය එම මැතිතුමන් දෝනිලා දෙන්න ඉගෙන ගන්න බව සඳහන් කළා. විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න සූදානමින් සිටින බව ඒ දියණිවරුන්ගේ අධ්‍යාපන කටයුතු වලට දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. අප මේ කාලේ වැඩ සිටින ජපානයේ ෆුජි විහාරයේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ හුරුණිකවැය සුදම ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයට බුද්ධ පුතුන් පිටුව ඔස්සේ බණහන YouTube නාලිකාව ඔස්සේ බුද්ධ පුතුන් මේ දේශනා නැවත නැවතත් ශ්‍රවණය කරන සියලු දෙනාට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ලෝකයට රටට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. මේ භයානක වසංගතයෙන් ඊටම ඉක්මනින් අපිට නිදහස් වෙන්නට පරිසරයක් උදා වෙත්වා. උතුම් දෙවියෝද මේ පින්බලෙන් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම අවසාන වශයෙන් ජන්මදිනයේ සමරන ඉනෝකා මැතිණිය ඇතුළු සියලු දෙනාටමත් ඒ පවුල්වල ඔබ හැම දෙනාටමත් මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍රයින්ගේ ආශ්‍රය ලැබේවා. සංසාර ගමන පුරාමත් අපිට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උතුම් සද්ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා. උතුම් නිවනින් සැනසීම උදා කරගන්නට මේ රැස් කරගත් පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. හැම දිනාටම තෙරුවන් සරණයි.